ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරා ඔබට මතක ඇති 10 වන ඒකකයට අදාළව 2000 වර්ෂයේ සිට 2020 දක්වා යොමු වෙච්ච බහුවර්ණ වාස්තවික විභාග ප්‍රශ්න. අපි මේ ප්‍රශ්න විභාගෙදී පිළිතුරු සමාන පිළිතුරු අතරින් වඩා නිවැරදි පිළිතුරු තෝරගන්නේ කොහොමද? ඒ එක ප්‍රශ්න එක ස්වරූපයෙන් තියෙනවා. දැන් බහුවර්ණ ප්‍රශ්න 10ක් ගත්තොත් 10 විදියක්. ඒ සෑම විදියකින්ම අපි ඒ ප්‍රශ්නෙට ප්‍රවේශ වෙන්නේ කොහොමද? මොකද නිවැරදිව ප්‍රශ්නෙට ප්‍රවේශ වුණේ නැත්නම් අපි යන්නේ වැරදි මාර්ගයේ. අපි සිලෙක්ට් කරන්නේ තෝරන්නේ නිවැරදි පිළිතුරක් නෙවෙයි වැරදි පිළිතුරක්මයි. ඒ නිසා නිවැරදිව බහුවර්ණ ප්‍රශ්නට ප්‍රවේශ වෙන්න නිවැරදිව පිළිතුරු පහ අතර සැරිසරන්න ඊට අමතරව අවසානයේ වඩාත්ම සුදුසුම පිළිතුර තෝරන්නේ කොහොමද කියලා අපි ලොකු විශ්ලේෂණයක යෙදුණා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 2022-23 ආදී ඉදිරි විභාගවලට ගැලපෙන ආදර්ශ ප්‍රශ්න නැත්නම් අපේක්ෂිත විභාග ප්‍රශ්න කීපයක් සහ ඊට අමතරව 2020 සිට 2000 දක්වා 2020 සිට 2000 දක්වා යොමු වෙච්ච සැපීම් වර්ගයේ වාස්තවික ප්‍රශ්න. සැපීම් වර්ග මතකයිනේ සප්ලයි ටයිප්. ඒ කියන්නේ හිස්තන් පිරවීම සහ කෙටි නිශ්චිත පිළිතුරු සැපීම දෙකම සැපීම් වර්ගයේ ප්‍රශ්න. බලමු. පළවෙනි ප්‍රශ්නය කොළඹ වරායට පැමිණෙන විදේශ නැව් පිරිසිදු කිරීම, ජලය, ආහාර, බෙහෙත් ආදී සැපීම සිදු කරන බලාධිකාරිය වන්නේ. දැන් කොළඹ වරායට විතරක් නෙවෙයි අතරම කොළඹ වරායට වෙන්න පුළුවන්, හම්බන්තොට වරායට වෙන්න පුළුවන්, ඔළුවිල් වරායට වෙන්න පුළුවන්, ත්‍රිකුණාමලය වරායට වෙන්න පුළුවන්. ඒ වරායන් වලට පැමිණෙන නැව් පිරිසිදු කිරීමේ කාර්ය කරනවා. මොකද නෞකාවක් මාස ගණනාවක් යාත්‍රා කරලා එනකොට අනිවාර්යයෙන්ම මේ නැව පිරිසිදු කරන්න ඕනේ. නැවේ කාපට් තිනව වැකුම් කරන්න ඕනේ. නැවේ නිදන කාමර පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම වොෂ්රූම් පිරිසිදු කරන්න ඕනේ. ඒ පිරිසිදු කිරීම අනිවාර්යයෙන්ම අපේ රටේ කරන නිකන් නෙවෙයි. ඒවට විශාල විනිමයක් අපි උපයනවා. ඒ වගේම ඒවලට බීමට ජලය සපයනවා. ආහාර සපයනවා. බෙහෙත් සපයනවා. ඊටත් අමතරව මේක නැතත් ඉන්ධන සැපීම කරනවා. ඒ සැපීම් කරන්නේ කවුද? උත්තර පහක් තියෙනවා. වරාය අධිකාරිය, සීමා සහිත ලංකා නැව් සංස්ථාව, සීමා සහිත කොළඹ නැව් තටාකාංගන සමාගම, සීමා සහිත සිලෝන් ෂිපින් ලයින් සමාගම, සීමා සහිත වරාය සේවා සමාගම. ඔක මතක තියාගන්න ක්‍රමයක් මම කියන්නම්. මේ ඔක්කොම සේවානේ. වරායටම නැව පිරිසිදු කරලා දෙනවා, ක්ලීන් කරලා දෙනවා, වැකුම් කරලා දෙනවා. ජලය සපයනවා, ආහාර සපයනවා, ඉන්ධන සපයනවා, බෙහෙත් සපයනවා. ඔක්කොම මොනවද? සැපීමේ සේවා. එහෙනම් මේ සේවාන සපයන්නේ. අන්නේ තේරුම මතක තියාගන්න මේ ඔක්කොම දෙන්නේ සීමා සහිත වරාය සේවා සමාගම. Port Services Company Limited. Port Services Company Limited කියන ආයතනය. සේවා නිසා මතක තියාගන්න මේක සපයන්නේ මොකක්වත් නෙවෙයි වරාය සේවා සමාගම. වරාය සේවා සමාගම. වරාය අධිකාරිය එහෙම නෙවෙයි. දැන් මේ ප්‍රශ්නේ සමහර විට ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න පුළුවන් වරාය අධිකාරිය. එහෙම නැත්නම් නැව් නිසා සීමාස ලංකා නැව් සංස්ථාව නෑ. Port Services සම වරාය සේවා. වරායදී සේවා සපයන සමාගම. මතක තියාගන්න ලේසි. එනම් පිළිතුර 5. පිළිතුර 5. දෙවෙනි අනුමාන ප්‍රශ්නේ නැත්නම් ආදර්ශ ප්‍රශ්නය කොළඹ වරාය ගැඹුරු කිරීමේ වගකීම දරනු ලබන ආයතනය වන්නේ. කොළඹ වරාය නෙවෙයි ලෝකේ සෑම වරායක්ම ගැඹුරු කරන්න වෙනවා. මොකක්ද හේතුව? සෑම වරායකටම මුහුදු තරංග නැත්නම් අපේ ගමේ ව්‍යවහාරයෙන් කිව්වොත් මුහුදු රළ නිසා මොකද වෙන්නේ? මුහුදු තරංග ක්‍රියාත්මක අපේ රළ ක්‍රියාත්මක මේ මුහුදු රළ තුලින් මුහුදු පතුල තියෙන වැලි කලඹවනවා. ඒ වැලි අරගෙන එනවා. ඒ වැලි වරාය මොකද වෙන්නේ? තැන්පත් කරනවා. වරාය ගොඩ වෙනවා. ඔබ දැකලා ඇති මුහුදු අයිනේ අත්දැකීම් තියෙන සිසුන් නැතින අනිවාර්යයෙන්ම මමත් මුහුදු අයිනේ ජීවත් වෙච්ච කෙනෙක්. ඔබේ වයසේදී සමහරට අපි හවස දකින්න මුහුදේ වැලි තලාව අඩු වෙලා සමහර අපි කියන අර නිකන් වලක් වගේ හැදිලා. නමුත් හෙට උදේ වෙනකොට සම්පූර්ණ වැලි පිරීලා. තනිකර මුහුදු රලින් කරන විපර්යාස. ඒ වගේ වැලි තැන්පත් කරන වරාය. ඒ නිසා නිරන්තරයෙන්ම වරාය ගැඹුරු කරන්න ඕනේ. එක පැත්තක් ගැඹුරු කරද්දි ඊළඟ පැත්ත ගොඩ වෙනවා. ආයි ඊළඟ පැත්ත ගැඹුරු කරනවා. අනිත් පැත්ත ගොඩ වෙනවා. අකණ්ඩව කරනවා. සෑම වරායක්ම. අන්නේ වරායන් ගැඹුරු කරන්නට
වෙනම යාත්‍රා තියෙනවා. අපි ඒවට කියන්නේ ටග් යාත්‍රා කියලා. මොනවද? ටග් යාත්‍රා. ටග් යාත්‍රා. ටග් යාත්‍රා. ටග් යාත්‍රා. ඒ යාත්‍රා නම් කරලා තියෙන්නේ මේ අර පොළොව හරන සතුන්ගේ නම් වලින්. පොළොව හරන සතුන්ගේ නම් වලින්. දියකාවා, ඒ වගේම බින්ඌරා, කකුලුවා, ඒ වගේ නම් වලින් තමයි ටග් යාත්‍රා නම් කරලා තියෙන්නේ. අන්නේ ටග් යාත්‍රා මගේ නිරන්තරයෙන්ම වැලි ගන්නවා. අරගෙන ඒ වෙලි ඈත මුදුහිල නැවත තැන්පත් කරනවා. ඕක අකණ්ඩවම කරන්න ඕනේ. නැත්තම් විශාල නාවක යාත්‍රා ගන්න බෑ ඇතුළට. ඉනහාබරකට ගන්න බෑ. මොකද නැවේ යට තට්ටු වල අනිවාර්යෙන් මොකද වෙන්නේ? පොළොවේ වදින්න පුළුවන්. අනතුරු වෙන්න පුළුවන්. අන්නේ වරාය ගැඹුරු කිරීමේ කාර්ය බාර ආයතනය මොකද්ද? ශ්‍රී ලංකා වරාය අධිකාරිය, නැව් සංස්ථාව, වරාය සේවා සමාගම, කොළඹ නැව් තටාකාංගන සමාගම, සිලෝන් ෂිපින් ලයින් සමාගම. මොකද උත්තරේ? කොළඹ නැව් තටාකාංගන සමාගම වෙන්න බෑ. කොළඹ වරාය නැව් තටාකාංගන පවත්වාගෙන යමින් නැව් තැනීම අලුත් වැඩියාවන ඒගොල්ලෝ කරන්නේ. සිලෝන් ෂිපින් ලයින් සමාගම කරන්නේ වෙරළාසන් නැව් සේව පවත්වාගෙන යන එක මූලික වශයෙන්. වරාය සේවා සමාගම ටිකක් හිතන්න පුළුවන්. වරායේදී සේවා සපයන කියලා නෑ. ඒක කරන්නේ වරායට නැව් වලට සේවා සපයන එක. ඒ නිසා අපි ඒකත් අමතක කරන්න. සීමාසහිත ලංකා නැව් සංස්ථාව කරන්නේ රජයට අයත් නැව් පාලනය කරන එකයි. රජයට අයත් නෞකා පද්ධතිය මෙහෙවන එකයි පවත්වාගෙන යන එකයි තමයි නැව් සංස්ථාව කරන්නේ. එහෙනම් එකම උත්තරේ මොකද්ද? ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා පෝර්ට්ස් ඔතොරිටි එකෙන් තමයි මේ වරායන් ගැඹුරු කිරීමේ කාර්යය ලංකාවේ සිළු වරායන් විදුලි කරන්නේ. එහෙනම් පිළිතුර 1. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 3 වෙනි ආදර්ශ ප්‍රශ්නය. නැව් නියෝජිත ආයතනයක් විසින් නම් කළ පාර්ශවයකට භාණ්ඩ තොගයක් නිදහස් කරන ලෙසට එහි ගබඩා පාලකට දැනුම් දෙන ලියවිල්ල වන්නේ. දැන් අපි භාණ්ඩ ආනයනය කිරීමේදී ගොඩක් වෙලාවට shipping agencies හරහා තමයි කරන්නේ. නැව් නියෝජිත ආයතනයකට බාර දුන්නම ඒගොල්ලෝ භාණ්ඩ අපනයනය කිරීමේ ක්‍රියාපටිපාටියයි ආනයනය කිරීමේ ක්‍රියාපටිපාටියයි දෙකෙන් ඕනම එකක් ඒගොල්ලෝ බාර ගන්නවා. ඒ import and export procedure එක ඒගොල්ලෝ දන්නවා. සමහරට අපි දන්නේ නැහැ. අපි ආනයනය කරන්න ගියොත් අනිවාර්යයෙන්ම රේගුවේදී අපිට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන්. අතිරේක ගාස්තු ගෙවන්න නෙවෙයි. නමුත් නැව් නියෝජිත ආයතනය දන්නවා එක් භාණ්ඩ වර්ග එක් භාණ්ඩ වර්ග ඇසුරුම් කළ යුතු ආකාරය, ගෙන්විය යුතු ආකාරය තේරුණාද? ඒ වගේම හැකි ඉක්මනින් වරායට ළඟා වූ පසු ඒවා ඉක්මනින්ම ක්ලියර් කරගෙන නිෂ්කාශනය කරගෙන අනවශ්‍ය පමාගාස්තු ගෙවීමෙන් වළකින ආකාරය සියල්ල මේගොල්ලෝ දන්නවා. ඒ නිසා නැව් නියෝජිත ආයතන වලින් අපි භාණ්ඩ ආනයනය කිරීම සාමාන්‍ය පුරුද්දක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතකොට දැන් අපි shipping ඒජන්සියක් නැත්නම් නැව් නියෝජිත ආයතනයක් මගින් භාණ්ඩ ගෙන්න ගත්තම නැව් නියෝජිත ආයතනේ ඒ කියන්නේ නිෂ්කාශනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ක්ලියර් කරගන්න පුළුවන් පළවන අවස්ථාවේ මේ භාණ්ඩ ක්ලියර් කරගෙන නැව් නියෝජිත ආයතනවල තියෙනම ගබඩා සංකීර්ණ. කොම තියෙන්නේ වරාය සමීපේ. මෝදර, වත්තල, පෑලියගොඩ, දෙමඩගොඩ ඒ වගේ ප්‍රදේශවල. අන්නේ තමන්ගේ නැව් නියෝජිත ආයතනයේ සතු ගබඩාවල ගිහිල්ලා තැන්පත් කරනවා. අපිට දැනුම් දෙනවා. අපි සමහර දින දෙකක් තුනක් පමා වෙන්න පුළුවන්. ඒ පමාවනට ප්‍රශ්නයක් නැහැ. ඒ පමාවන සෑම දිනකටම පමා ගාස්තුවක් අපෙන් අය කරන shipping agency. නැත්තම් වරායට ගෙවන්න වෙන්නේ. ඒගොල්ලෝ වරායට ගෙවන දින එක ඒගොල්ලෝගේ ආදායම බවට පත් කරගන්නවා. තේරෙනවද? එතකොට අපි shipping agency දැනුම් දීම අනුව ඒගොල්ලන්ගේ කාර්යාල තියෙන ගොඩක් වෙලාවට කොළඹ කොටුවේ. ඔය මල්ලොත්ත පාර කීපයක්ම තියෙනවා. කොළඹ කොටුවේ කාර්යාලයට ගිහිල්ලා අපි ගෙවිය යුතු ගාස්තු ගෙවනවා. ගෙව්වට පස්සේ අපි හිතමු ඒගොල්ලන් ගබඩාව තියෙන්නේ පෑලියගොඩ කියලා. පෑලියගොඩ ගබඩාවට ගියාට අපිට දෙන්නේ නැහැ. ඒ නිසා shipping agency නැව් නියෝජිත ආයතනයේ කාර්යාලයෙන් ලේඛනයක් හදනවා අපේ මගේ නම දාලා මට නිදහස් කළ යුතු භාණ්ඩ වර්ග සහ ප්‍රමාණය දාලා ඒ භාණ්ඩ මට නිදහස් කරන්න කියලා. අන්නේ ලියවිල්ල ඉදිරිපත් කරාම තමයි පෑලියගොඩ ගබඩාවෙන් මට භාණ්ඩ නිදහස් කරන්න. ඒක තමයි අහන්නේ. නැව් නියෝජිත ආයතනයක් විසින් නම් කළ පාර්ශවයකට භාණ්ඩ තොගයක් නිදහස් කරන ලෙසට එහි ගබඩා පාලකට දැනුම් දෙන ලියවිල්ල. මොකද්ද? බාර දීමේ තුණ්ඩුව නෙවෙයි. ඩිලිවරි නෝට් නෙවෙයි. ඒක මහා මාර්ග ප්‍රවාහනයේදී භාණ්ඩ හිමිකම සහතික කරන ලේඛනය. 2 බාර දීමේ ඇනවුම. ඩිලිවරි ඕඩර්. ඒක තමයි උත්තරේ. ඩිලිවරි ඕඩර්.
නාවික ඇනුමත් නෙවෙයි. ඒ නැවක ඉඩකඩ වෙන් කරගන්න කරන ඇනුම් කිරීමක් ඒකත් නෙවෙයි. ඊට පස්සේ බාර දීමේ ඇනුම. බාර දීමේ ඇනුම. බාර දීමේ ඇනුම. බාර දීමේ ඇනුම. ඒකත් හරි. ඒකත් හරි. ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය වැරදි. මොකද්ද මේ ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය කියන්නේ? මෙටීරියල් රික්විෂන් ෆෝම්. ඒ කියන්නේ ගබඩාවක තිබෙන භාණ්ඩ වලින් යම් භාණ්ඩ ප්‍රමාණයක් ඒ ගබඩාව අයත් ව්‍යාපාර පරිශ්‍රය ඇති ඕනෑම ව්‍යාපාරික අංශයකින් ඕනෑම දෙපාර්තමේන්තුවකින් ඇනවුම් කරන ලියවිල්ල තමයි ද්‍රව්‍ය අධ්‍යාචන පත්‍රය. ඒකත් මේකට සම්බන්ධ නැහැ. තුනක් වැරදිපි දෙකක් සිලෙක්ට් කරන්න. දෙකෙන් මොකද්ද වඩා හරි? දෙකම හරියන්න බෑනේ. එකක් බාර දීමේ ඇනවුම, අනිත් එක භාණ්ඩ ඇනවුම. දෙකම ඇනවුම්නේ. දැන් සමහර ළමයිට මේකත් සිලෙක්ට් වෙන්න පුළුවන්. මොකද්ද දෙවෙනි උත්තරේ? භාණ්ඩ ඇනවුම. මට ආපු මං වෙනුවෙන් ශිපින් ඒජන්සි එක ගෙන්නපු භාණ්ඩ එයාලගේ ගබඩාවේ තියෙනවා. ඒ භාණ්ඩ ගබඩාවෙන් ලබා දෙන්න කියලා මං ඇනවුමක් කරනවා සමානයි. ඒ නිසා භාණ්ඩ ඇනවුම කියන එකේ පොඩි ඇත්තක් තියෙනවා. නමුත් උත්තරය ඒක නෙවෙයි. මොකද්ද? බාර දීමේ ඇනවුම, ඩිලිවරි ඕඩර්. ඩිලිවරි ඕඩර්. ඒ කියන්නේ නම් කළ ආනයනකරුවෙකුට නම් කළ භාණ්ඩ තොගයක් නිදහස් කරන්න කියලා නැව් නියෝජිත ආයතනයේ කාර්යාලය විසින් ගබඩා පාලක වෙත නිකුත් කරන ලියවිල්ල තමයි අර භාණ්ඩ බාර දෙන්න කියලා කරන ඇනවුම. කියන අර්ථයෙන් තමයි බාර දීමේ ඇනවුම කියන්නේ. එහෙනම් මේකත් වැරදි. පැහැදිලි උත්තරේ මොකද්ද? බාර දීමේ ඇනවුම. ඩිලිවරි ඕඩර්. ඩිලිවරි ඕඩර්. මතකයිනේ ටර්ම් එක මේකේ? ඩිලිවරි ඕඩර්. ඩිලිවරි ඕඩර්. මේක බාර දීමේ තුන්දුව. ඒ මහා මාර්ග ලොරියකින්, ට්‍රක් රථයකින්, වෑන් රථයකින් භාණ්ඩ ප්‍රවාහනය කරද්දී භාණ්ඩවල හිමිකාරත්වයේ සනාථ කරන ලියවිල්ල තමයි බාර දීමේ තුන්දුව. මම තීරිපාට් එක කර දුපුර මතක ඇති එක්තරා ලංකාවේ ප්‍රසිද්ධ සමාගමක ඇත්ත බාර දීමේ ඇනවුමක් ඔබට මේ මොකක්ද අපේ ස්ලයිඩ් එකට දාලා ඒක ඇත්ත print out එක පෙන්වනවා. හරි ඒක නෙවෙයි උත්තරේ නම් බාර දීමේ ඇනවුම. උත්තරේ 4. ඊළඟ ප්‍රශ්නය ආනයනකරුවෙකුට තම ආනයනික තොග ඉවත් කර ගැනීම පිණිස වරාය බලධාරීන්ට සම්පූර්ණ කර බාර දිය යුතු ලේඛනය වන්නේ. මම භාණ්ඩ තොගයක් ආනයනය කරපු ආනයනකරුවෙක් නම් ඒ ආනයනික තොග එනම් ආනයනය කරලා තොග ඉවත් කර ගැනීම පිණිස වරාය බලධාරීන්ට මෙතන වරාය බලධාරීන් කියන්නේ ඇත්තටම රේගු දෙපාර්තමේන්තුවේ වරාය පිහිටි රේගු කාර්යාලයේ නිලධාරීන්ට බාර දිය යුතු ලේඛනය මොකද්ද? අපි දන්න උත්තරේ ආනයන සටහන් කරය. නැත්නම් the import bill of entry. නැත්නම් ආනයන entry ප්‍රකාශනය. ඕකම opposite term එක මොකද්ද? අපනයන සටහන් කරය. අපනයනය කරද්දී මම විසින් අපනයනය කරන්නට රේගුවට බාර දෙන භාණ්ඩවල විස්තරයක් ඇතුළත් කරලා සම්පූර්ණ කරන්න ඕන ආකෘති පත්‍රයක් තියෙනවා. අපිට ඒක රේගුවෙන් ලැබෙනවා. ඒක ෆිල් කරලා අස්සම් කරලා දෙන්න ඕනේ. ඒක තමයි අපනයන සටහන් කරය. එහෙනම් මේක උත්තරේ මොකද්ද? ආනයන සටහන් කරය. උත්තරේ 4. මේකෙත් 4 මේකෙත් 4 වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. හදිසි අවශ්‍යතා සඳහා හදිසියේ වරායකට සේන්දුර නෞකා හඳුන්වන්නේ. තේරුම් මේ කියන එක. ඒ කියන්නේ වරාය පාලන මැදිරිය ගත්තත් ඒ පාලන මැදිරිය කලින් දැනුවත් වෙලා නැහැ. වරාය නැව් ගමන් කාලසටහන් වලත් ඇතුළත් වෙලා නැහැ. හදිසියෙන් හදිසි අවශ්‍යතාවයකට උදාහරණයක් වශයෙන් මුහුදේදී අනපේක්ෂිත කාර්මික දෝෂයකට ලක් වෙන යාත්‍රාව. මුහුදේ ඉන්න බෑනේ. එහෙනම් ළඟම තියෙන වරායකට එන්න වෙනවා අලුත් වැඩියව කරගන්න. අපි දු මුහුදේදී අසාධ්‍ය නැවියෙකු මුණ ගැහෙන්න පුළුවන්. ඒ නැවේ ඉන්න එක්ක නැව් මගියෙක් නැත්තම් නැවියෙක් කියන්නේ නැවේ වැඩ කරන සේවකයෙක්. අසාධ්‍ය වුණොත් නැවක ක්‍රියාත්මක වන වෛද්‍යවරයාට සහ හෙදකාර මණ්ඩලයට ප්‍රතිකාර කරලා ගොඩ ගන්න බැරි නම් එයාව ඉක්මනට ගොඩබිම රෝහලකට ගෙන ගිහිල්ලා ප්‍රතිකාර කරලා ජීවිතය බේර ගන්න අවශ්‍ය නම් හදිසියේ ළඟම තියෙන වරායකට නැවක් එන්න පුළුවන්. හදිසියෙන්. ඒවා නැව් ගමන් කාලසටහන් වල නැහැ. එහෙමත් නැත්නම් අපි තුමු හදිසියේ නැවක් අනතුරකට ලක් වෙනවා. කාර්මික දෝෂයක් නෙවෙයි. අපි හිතමු වැලි පරයක වදිනවා. ගල් පරයක වැදිලා නැව හිල් වෙනවා. ඉක්මනින් ඒක රිපෙයාර් කරගන්න ඕනේ. හදිසියෙ එන්න පුළුවන්. නැත්නම් ඉන්ධන, ජලය
බෙහෙත් ආහාර වැනි දේවල් වල අඩුවක් වෙලා එන්න පුළුවන් ඒව ගන්න. සමහරට විශාල මුහුදු කුණාටුවක් තිබුණු මොහොතක නාවික යාත්‍රා ගමන් කරන්නේ එකතැන නැංගරුම් දාලා ආරක්ෂිතව ඉන්නවා. සමහරට සති දෙක තුන ඉන්න වෙනවා. ඒ නිසා තමයි ඒ ආහාර ඉන්ධන ජලය මදි වුණේ. ඒ නිසා ළඟම තියෙන ඊළඟ වරායෙන් ඒව සපය ගන්න ඉන්න පුළුවන්. ඒ වගේ හදිසි අවශ්‍යතා සදා හදිසි වරායකට නැවක් එනවනම් අපි ඒකට කියන්නේ මොකද්ද? ආකස්මික නැව්. ආකස්මික නැව්. ඉංග්‍රීසියෙන් කියනවා casual vessels කියලා. මතකනේ? vessel කියන ටර්ම් එක මතකයි නේද? vessel කියන්නේ නැව. vessel කියන්නේ නැව. ship නෙවෙයි. SHIP ship කියන්නේත් නැව. දැන් ship කියන්නේ polite term එක නෙවෙයි ළමයි. දැන් හැම දෙයකම polite term එකක් තියෙනවනේ. තේරෙනවද? දැන් sit down කියන වාඩි වෙන කියලා කියනවා. be seated ඊට polite. sit down කියන්නේ ඉංග්‍රීසියෙන් වාඩි වෙන්න. be seated කියන්නේ වාඩි වෙන්න. හැබැයි ඒක polite. ඒ වගේ ship කියන්නේ නැව තමයි polite නෙවෙයි. polite term එක තමයි vessel. දැන් ship කියන්නේ බලන්න අපි ගෙදරකට පිටස්තර බහුවෙක් පූසෙක් ආම අපි එළවන්නේ ship බල්ලා ship පූස කියලා. කවදාකවත් ship vessel එහෙම කියනවද? ship vessel කියන්නේ නැහැ නේ. ඒක තමයි polite term එක. එහෙනම් ආධාරක නැවු නෙවෙයි, අබලන් නැවු නෙවෙයි, භාණ්ඩ නැවු නෙවෙයි, බහලුම් නැවු නෙවෙයි. එකම උත්තරේ ආකස්මික නැවු. හදිසි අවශ්‍යතාවයකට වරායකට නැවු. ආකස්මික නැවු. මතක තියාගන්න එක. මෙතෙක් විභාගයට අහලම නැහැ. ඇහුවොත් ලංකාවේ විශාල පිරිසක් ඕක ලියන එකක් නැහැ. නමුත් ඔබ ලියයි. ආකස්මික නැවු. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. භාණ්ඩ හා මගීන් පැටවීමට හා ගොඩ බෑමට නැව්කුලී ගිවිසුමකින් වෙන් කර ඇති දින ගණන වන්නේ. දැන් කිසියම් නාවික යාත්‍රාවක් කිසියම් වරායකට ළඟා වුණාට පස්සේ විශේෂයෙන්ම ඇතුල් වරායට අවුට් හාබර් නේ ඉන හාබර ඇතුල් වරායට ඇතුල් කළ මොහොතේ සිට ඒ නැවේ භාණ්ඩ හා මගින් පැටවීමට හා ගොඩ බෑමට ලෝඩ් ඇන් අන්ලෝඩ් කරන්න වෙන් කරන දින ගණන. දැන් විශේෂයෙන්ම කුලියට ගත්ත නෞකාවල ඒ නැව්කුලී ගිවිසුමේ එක එක වරායන් තුල නතර කරලා ලෝඩ් අන්ලෝඩ් කරන්න පැටවීම ගොඩ බෑමට වෙන් කරලා සඳහන් කරපු දින ගණන තුල ඒ පැටවීම ගොඩ බෑම අවසන් කරලා නැව එළියට ගන්නට ඕනේ. නැත්නම් නැව්කුලී ගිවිසුමේ අපි කොන්දේසියක් උල්ලංඝනය කරා වෙනවා. තේරෙනවද? අන්නේ දින ගණන මොකද්ද කියන්නේ? වරායක් තුලදී පටවන්න ගොඩ බාන්න ඉඩ දෙන කාලය. මොනවද? ආවේක්ෂණ කාලය නෙවෙයි. නවතා තැබීමේ කාලය නෙවෙයි. හෝනා දවස් අහලා තියෙනවද? හෝනා දවස් කියන්නේ මොකද්ද? ලේඩේස්. ඒක තමයි උත්තරේ. ඒකට කියන්නේ හෝනා දවස්. ඒ ලේඩේස් තුල විතින් ලේඩේස් හෝනා දවස් කියලා නම් කරපු වෙන් කරපු දින 7ද 8ද 10ද ඒ දින කීපය තුල නැව නිදහස් කරන්න ඕනේ. වැරදිලාවත් අපේ රටේ වරාය තුල අඩුපාඩුවක් නිසා හෝනා දවස් ඉක්මවා ගියා කියන්නකෝ. හෝනා දවස් තියෙන 10 දවස් 13ක් ගියා. දවස් 3ක් පමා වුණා. ඒ දවස් 3ට විශාල පමා ගාස්තුවක් අපි ඉංග්‍රීසියෙන් කියන ඩෙමරේජ් කියලා. විශාල පමා ගාස්තුවක් නැව් සමාගමට ගෙවන්න වෙනවා. ඒ නිසා හෝනා දවස් ඉක්මවා නැවත් තියාගන්න උත්සාහ කරන්නේ කිසිම රටක වරායක් විසින්. මොකද රජයට විශාල පාඩුවක් වෙනකොට. එහෙනම් උත්තරේ ඒක අනිවාර්යයෙන්ම 3. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. නාවික සමුළු නියෝජනය කිරීමටත් රජයේ වෙනුවෙන් නැව්කුලී ගිවිසුම ඇති කර ගැනීමටත් ක්‍රියා කරන ආයතන යුගලය වන්නේ. දැන් ලංකාවේ රජයට ආරාධනා ලැබෙනවා විදේශ නාවික සම්මන්ත්‍රණ වලට, shipping conference වලට. නමුත් රජයේ නෙවෙයි යන්නේ, රජයේ වෙනුවෙන් ප්‍රධාන බලාධිකාර දෙකක් හෝ දෙකෙන් එකක් තමයි නියෝජනය කරන්නේ. අපි ඕක තීරි පාට්ටිකේදී කිව්වා. ඒ බලාධිකාර දෙකේම අපි විශේෂ මතක් කිරීමක් කළා, ලකුණු කිරීමක් කළා. නාවික සමුළු, ඒ කියන්නේ එකම නැව් මාර්ගවල යාත්‍රා කරන නැව් සමාගම් වල නියෝජිතයන් එකතු වෙලා කලින් කලට පොදු ව්‍යවස්ථාවක් යටතේ ඒ නෞකා ප්‍රවාහනයේදී බලපාන ගැටලු බැහැර කර ගැනීමට සාමූහික සාකච්ඡා පවත්වනවා. ඒව තමයි නාවික සමුළු කියන්නේ. ඒ සමුළු වලට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් යන්නේ කවුද? සහභාගී වෙන්න ආයතන දෙකක් තියෙනවා. එකක් තමයි නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. අපි ඉංග්‍රීසියෙන් කියන සෙන්ට්‍රල් ෆ්‍රේට් බියුරෝ කියලා. අනිත් එක තමයි සීමාශ්‍රිත ලංකා නැව් සංස්ථාව. සීමාශ්‍රිත ලංකා නැව් සංස්ථාව, ලංකා ශිපින් කම්පැනි ලිමිටඩ්. ඔය බලාධිකාර දෙක තමයි රජයේ වෙනුවෙන් නැව් කුලියට ගන්න ගිවිසුම් අත්සන් කරන්නේ. ඒ වගේම නාවික සමුළු වලට යන්නේ. එහෙනම් පිළිතුර මොකද්ද? නැව් සංස්ථාව හා නැව් ඉඩ වෙන් කිරීමේ
මධ්‍ය කාර්යාංශය. ඒකත් තියෙනවා. 2. සීමා සහිත ලංකා නැව් සමාගම හා නැව් ඉඩ කඩ වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. ඒ දෙකමත් හරි. මේ දෙක වැරදිනේ. වරාය අධිකාරිය නෙවෙයි, වරාය අධිකාරිය නෙවෙයි, මේකෙත් වරාය සේවා සමාගම නෙවෙයි. එහෙනම් යට තුනම වැරදි, උඩ දෙකම හරි. වඩා හරි මොකද්ද? මොකක්ද හිතෙන්නේ? පළවෙනි එක නැව් සංස්ථාව. ඒකත් හරිද? නැව් සංස්ථාව. අනික නැව් ඉඩ වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. ඒකත් හරි. දෙවෙනි එක සීමා සහිත ලංකා නැව් සමාගම හා නැව් ඉඩකඩ වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. දැන් මේකේ පළවෙනි එකේ උත්තරේ ප්‍රශ්නයක් නෑ. නැව් ඉඩ වෙන් කිරීමේ කිව්වත් නැව් ඉඩකඩ වෙන් කිරීමේ කිව්වත් කමක් නෑ. ඒක ලොකු ගැටලුවක් නෑ. වඩා හරි නැව් ඉඩකඩ තමයි. නැව් ඉඩකඩ වෙන් කිරීම නැත්නම් නැව් ඉඩ පහසුකම් වෙන් කිරීමේ මධ්‍ය කාර්යාංශය. ප්‍රශ්නේ තියෙන්නේ පළවෙනි එකේ. පළවෙනි එකේ තියෙන නැව් සංස්ථාව, දෙකේ තියෙන සීසා ලංකා නැව් සමාගම. මේක නැව් සංස්ථාව කියලා භාවිතා වෙනවා. නමුත් දැන් මේක සීමිත පොදු සමාගමක් නිසා සමාගම කියලා කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. තාමත් අර පරණ නැව් සංස්ථාවමනේ 1987 අංක 23 දරන රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීකරණය කිරීමේ පනත යටතේ මේක සමාගමක් කරන්නේ. තේරෙනවද? පොදු සමාගමක් කරන්නේ. ඉතින් පොදු සමාගමක් නිසා සීමාසිත ලංකා නැව් සංස්ථාව එක්ක සීසා ලංකා නැව් සමාගම කියලා තමයි විවහාර වෙන්න ඕනේ. ඒතර මේකේ සීසා පදේ නැහැනේ. සීසා පදේ නැති නිසා මේක වැරදි. ඒ නිසා අපි තෝරගන්නේ දෙවෙනි උත්තරේ. අපි හිතමු වැරදිලා හරි දෙවෙනි උත්තරේ නොතිබුණා කියලා. නොතිබුණා නම් අපට අනිවාර්යෙන් අකමැත්තෙන් වුණත් මේ භාෂා අඩුපාඩු තිබුණත් පළවෙනි උත්තරේ තමයි සිලෙක්ට් කරන්න වෙන්නේ. මේක වඩා හරි දෙවෙනි පිළිතුරයි. මතකයිනේ? 2. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. 8 වෙනි ආදර්ශ ප්‍රශ්නය. වාර්ෂිකව භාණ්ඩ තොගයක් අපනයනය කරන්නකුට එය කන්ටේනර් ගත කළ යුතු වන්නේ නම් ඉතා යෝග්‍ය ක්‍රමය වන්නේ. වාර්ෂිකව භාණ්ඩ තොගයක් අපනයනය කරන්නකුට එය කන්ටේනර් ගත කළ යුතු වන්නේ නම් ඉතා යෝග්‍ය ක්‍රමය වන්නේ. දැන් කන්ටේනර් දන්නවනේ බහලුම්. බහලුම් ඇතුලේ භාණ්ඩ තැන්පත් කරලා මුහුදු ප්‍රවාහණයට පාවිච්චි කරන්නේ ඉතාම ආරක්ෂාවටනේ. හදිස්සියේ නැවක් අනතුරට ලක් වුණත් බහලුව පාවෙනවා. යට යන්නේ නැහනේ. ඒක පීඩනෙත් එක්කලා. එතකොට නිතර අපනයනය කරන කෙනෙකුට නම් ඇත්තරම බහලුම් Tamanටම මිලදී ගන්න එක හොඳයි. බහලුම් කැන්දරුනේ ඇසුරුමන්නේ. මම නිතර භාණ්ඩ එක්ස්පෝර්ට් කරන කෙනෙක් නම් මට රුපියල් ලක්ෂ ගාණක් වැය කරලා බහලුවක් ගත්තට කමක් නැහැ. හැබැයි ඒක සංකීර්ණයි. බහලුම් එකක් විතරක් අරන් හරියන්නේ නැහැ. බහලුම් ප්‍රවාහණය කරන්න මහා මාර්ග ප්‍රවාහන මාධ්‍ය තියෙනවා. දිග ටේලර් තියෙන ලොරි තියෙන්න ඕනේ. ඒ වගේම බහලුම් ඔසවන්න ක්‍රේන් පහසුකම්, දුබකර පහසුකම් තියෙන්න ඕනේ. බහලුම් අංගනයක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම එච්චර විප්ලවයක් කරාට කමක් නැහැ නිතර අපනයනය කරන කෙනෙකුට. ඒක ලාභයි, වාසිදායකයි. නමුත් වසරකට භාණ්ඩ තොගයක් පමණ එකවරයි එක්ස්පෝර්ට් කරන්න. එයාට අර වගේ බහලුම් අංගන රැතු කරන්න සේවක බඩි ගෙවන්න අවශ්‍ය නැහැ. එහෙනම් නැව් නියෝජිත ආයතන සතු බහලුම් අංගන තියෙනවා. පෞද්ගලික බහලුම් මධ්‍යස්ථාන තියෙනවා වරාය සමීප ප්‍රදේශවල. ඒගොල්ලන්ගෙන් පුළුවන් කුලියට ගන්න. දැන් මම වසරකට භාණ්ඩ තොගයක් පමණක් එක්ස්පෝර්ට් කරනවා නම් අපි තු මට 8 කනිස්පෙන් ශිපින් කම්පැනි එකකින් හරි නැත්නම් බාඩ්ලි ශිපින් කම්පැනි එකකින් හරි ඒ වගේ කැමති ශිපින් ඒජන්සි එකට දැනුම් දීලා ඒගොල්ලන්ගෙන් පුළුවන් බහලුව ඊට පස්සේ ඒගොල්ලන්ගෙම වෙහිකල් එකක බහලුව අරගෙන ඇවිල්ලා අපේ ගබඩාවේදී රේගුණු නිලධාරීන්ගේ අධීක්ෂණයටදී භාණ්ඩ අසුරලා ඒගොල්ලොම අරන් ගිහිල්ලා නැවගත කිරීම කරන එක පහසුයි. ඒක තමයි හොඳම දේ. නිතර එක්ස්පෝර්ට් කරනකොට අපිටම බහලුම් මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිහිල්ලා තේරෙනවද? ඒ අපේම බහලුම් වල යවන එක වාසදායකයි. පැහැදිලිනේ කියන එක. නිතර කෙනෙක් භාණ්ඩ එක්ස්පෝර්ට් කරන කෙනෙකුට තමන්ගේම බහලුම් මධ්‍යස්ථානයක් තුල බහලුම් පවත්වාගෙන ගිහිල්ලා තමන්ගේම බහලුම් වල යවන එක පිරිවැතින් වාසදායකයි. වසරකට වරක් දෙවරක් නම් බහලුම් කියන්නේ නැව් නියෝජිත සමාගමක බහලුම් මධ්‍යස්ථානයකින් කුලියට ගන්න එක ලාභයි. එහෙනම් මේ කියන්නේ වෙනි කෙනෙක්. විදේශයකින් ආනයනය කිරීම. වැරදි. බහලුවක් තනා ගැනීම අවශ්‍ය නැහැ. අපරාධ විදම. ඊට පස්සේ පෞද්ගලික බහලුම් මධ්‍යස්ථානයකින් ලබා ගැනීම. පෞද්ගලික බහලුම් මධ්‍යස්ථානයකින් ලබා ගැනීම. ඒක හරිනේ බොහෝ වෙලාවට. සීමා සහිත ඒට්ක නිස්පෙන්ස් නැව් නියෝජිත සමාගමෙන් කුලියට ලබා ගැනීම. ඒකත් හරි. ඒකත් හරි. නම් මේ දෙකම හරි. මේ දෙකම හරි. පෞද්ගලික බහලුම් මධ්‍යස්ථානයකින් ලබා ගැනීමත් හරි. මේකත් හරි.
වරාධිකාරී ලබාගෙන වැරදි. වරාධිකාරීන් බහලුම් දෙන්නේ නැහැ නේ. මේ බහලුවක් තනාගෙන එකත් අපරාධයක්. විදේශයකින් නානය කරන ඊටත් වඩා අපරාධයක්. මොකද්ද මේ දෙකෙන් වඩා හරි? මොකද්ද ওই දෙකෙන් වඩා හරි? දෙකම හරි. පෞද්ගලික බහලුම් මධ්‍යස්ථානකින් ලබා ගැනීම. පෞද්ගලික බහලුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නේ කවුද? shipping agencies මයි. නැව් නියෝජිත ආයතනමයි. මේ හතරවෙනි එකෙන් කියනවා සීමා සහිත ඒට්කන් ස්පෙන්ස් නැව් නියෝජිත සමාගමෙන් කුලිට ගන්න එක කියලා. ඒකත් හරි. නමුත් ගැටලුව තියෙන්නේ සීමා සහිත ඒට්කන් ස්පෙන්ස් shipping agency ගන්න ඕනද? එහෙම නීතියක් නැහැනේ. එහෙම නීතියක් නැහැ. ඕනෑම නැව් නියෝජිත සමාගමක් සතු බහලු මධ්‍යස්ථානයෙන් කුලිට ගන්න පුළුවන් නම් වඩා හොඳම උත්තරේ මොකද්ද? තුන්වෙනි එක. වඩා හොඳම උත්තරේ තුන්වෙනි එක තමයි හරියන්නේ. මේක නෙවෙයි. මේක උත්තරේ මුළු ගන්නනේ. ඒකට විතරක් කියලා නේ. එහෙනම් උත්තරේ 3. උත්තරේ 3. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. වැලිමඩ සිට කොළඹට එළවලු ප්‍රවාහනය කිරීමට මාධ්‍යයක් තෝරා ගැනීමේදී සැලකිල්ල දැක්විය යුතු සාධක කීපයක් පහත දැක්වේ. වැලිමඩ සිට කොළඹට එළවලු ප්‍රවාහනය කිරීමට මාධ්‍යයක් තෝරා ගැනීමේදී සැලකිල්ල දැක්විය යුතු සාධක කීපයක් පහත දැක්වේ. පිරිවැය, සුලභතාවය, වේගය, ආරක්ෂාව, ධාරිතාව. ඉහත සාධක වලින් වඩාත්ම වැදගත් සාධක යුගලය වන්නේ. යුගලය යහන්නේ දෙකයි යහන්නේ. 3ක් ඇහුවොත් අපිට මේක උත්තරයක් හොයන්න පුළුවන්. දෙකත් පුර එකක් බෑ. දැන් වැලිමඩේ ඉඳන් කොළඹට සෑහෙන දුර ප්‍රමාණයක් එළවලු ගේන්න ඕනේ. එළවලු නැශ්‍ය වෙන සුළුයි. තැලෙන්න පුළු වෙන්නත් බෑ. එහෙනම් මොනවද සාධක? මුලින්ම පිරිවැය. පිරිවැය ගැන මොකද කියන්නේ? හිතන්න ඕනේ. මොකද පිරිවැය ගැන අපි සලකලා බලන්න ඕනේ. පිරිවැය වැඩි මාධ්‍යයක් වුණොත් වැඩක් නැහැ. පිරිවැය දිග හිතමු නිකන් අපි උපකල්පනය කරමු. පෞද්ගලික ගුවන් සමාගමක හෙලිකොප්ටර් යානයකින් වැලිමඩේ ඉඳන් කොළඹට උපරිම පැයක් තුල ගේන්න පුළුවන්. හොඳයි ඉතින්. නැවුම් බව ඒ ආකාරයෙන් රැඳෙනවා. නමුත් බොන්චි කිලෝ එකක් රුපියල් 5000ක් වෙත්තේ. කවුද ගන්නෙ? අසාර්ථකයි. ඒ නිසා පිරිවැය අඩු මේකක් වෙනවා. මොකද පිරිවැය අඩු වෙනකොට එළවලු කිලෝ එකක මිල අඩුවෙන් දෙන්න පුළුවන්. අඩුවෙන් දෙනකොට විකුණුම වැඩි වෙලා ලාභ වැඩි වෙනවා. එහෙනම් පිරිවැය අඩු මාධ්‍යයක් වෙන්න ඕනේ. සුලභතාව. ඒකත් හරිනේ. සුලභතාවත් හරි. ඒ කියන්නේ අපිට පහසු වෙලාවක ලබා ගන්න පුළුවන් මාධ්‍යයක් වෙන්න ඕනේ. දැන් දුම්රිය එහෙම බෑනේ. දුම්රිය කාලසටහන අනුව එන වෙලාවට උන අපි බහන සපයන්න. අපට ඕන්ලයින් ලබා ගන්න බෑ. වේගය ඒකත් බලන්න ඕනේ. මන්දගාමී ප්‍රවාහන ක්‍රමයක් නම් දින 2ක් 3ක් ගියොත් කොළඹට එන්න එළවලු තැම්බෙනවා, නැශ්‍ය වෙනවා. එහෙනම් වේගවත් ඉක්මනින් අර ඉක්මනින් කල් ගත නොවන ක්‍රමයක් කියන එකත් අපි සලකලා බලන්න ඒකත් හරි. ආරක්ෂාව. උත් එළවලු වලට ආරක්ෂාවක් ඕනේ. එළවලු තැලෙනවා නම් තේරෙනවද? අපි තුමු වැස්සට තිබිලා තැම්බෙන මාධ්‍යයක් නේ. ඒකත් හරියන්නේ. එහෙනම් ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. ඊට පස්සේ ධාරිතාව. ඒ ගැනත් හිතන්න ඕනේ. ඒ කියන්නේ එකවර වැඩි ප්‍රමාණයක් ගේන්න පුළුවන් නම් අපි හිතමු වෑන් රථයකින් එළවලු තොගයක් ගේනවා. අපිට එහා සමාන තොගයක් නැවත ගේන්න ආයිත් ගමන් වාරයක් දාන්න ඕනේ. නමුත් සාමාන්‍ය ලොරියක් ගත්තොත් එකවරෙන් ගේන්න පුළුවන්. ඒතර එළවලු ඒකක කිලෝක ප්‍රවාහන පරිමාණය අඩු වෙනවා. එහෙනම් ඒකත් හිතන්න. පහම හරි. අමුතු ප්‍රශ්නයක් මේකනේ. පහම හරි. නමුත් අහන්නේ දෙකයි. දැන් මොකද කරන්නේ? මේ පහෙන් වඩාත්ම ප්‍රබලම සාධක දෙක තෝරන්න. මේ පහෙන් වඩාත්ම ප්‍රබලම සාධක දෙක. තේරුණාද? දැන් මොකද්ද ප්‍රබලම වෙන්නේ? වේගය ඉතින් මෙහෙම දැන් වැලිමඩේ ඉඳන් කොළඹට එන ප්‍රවාහන ක්‍රම වල වේගයේ පොඩි වෙනස්කම් නේ තියෙන්නේ. ලොරියාවත් වෑන් රථයාවත් අධිවේගී මාර්ගයක් නැහැනේ. සාමාන්‍ය මාර්ගවල එන්න ඕනේ. එන වේගයට එන්න ඕනේ. අපිට වේගය වැඩි කරන්න කියලා කියන්න බෑනේ. රීදුර අරගෙන පුළුවන් දැන් වේගෙන් එලවන්න ඉස්සරහා වාහන නැගිලි තා ගන්න කියලා බෑනේ. ඒ නැති කෙලිම අනතුරු වෙන්නේ. අපිට වේගය අමතක කරලා දාන්න. ඒක ඕනේ. වේගය අමතක කරලා දාන්න. ඊට පස්සේ ආරක්ෂාව. කොහොමත් මෙහෙමද අපි යොදා ගන්න ප්‍රවාහන මාධ්‍ය දෙන්න පුළුවන් ආරක්ෂාවක් තියෙනවනේ. ඉන්හිහට අපට ආරක්ෂාව බලාපොරොත්තු වෙන්න බෑනේ. ලොරියක් කියමුකෝ. සම්පූර්ණ ආවරණය කරපු ලොරියක් ගත්තොත් එහෙම එළවලු තෙමෙන්නේ නැහැ. එහෙනම් වැලිමඩේ ඉඳන් කොළඹට එක දිගට වැස්සත් එළවලු තැම්බෙන්නේ නැහැ. තෙමෙන්නේ නැහනේ. අපිට මේ මාධ්‍ය ඒතරම් අපිට හිතන්න ඕනේ නැහැ. කෝච්චිය ගැනත් කෝච්චිය තෙමෙන්නේ නැහැ. ආරක්ෂාව ඔටෝමැටිකලි ලැබෙනවා. අපි ඒකත් අයින් කරමුකෝ. දැන් 3යි තියෙන්නේ. 3 එකයි අයින් කරලා දැන් වැඩි එළියසි. තේරෙනවද මේ ප්‍රශ්න වලට ප්‍රවේශ වෙන විදිය තේරෙනවද? එකවර ප්‍රවේශ වෙන්න බැරි ප්‍රශ්න මේ.
දැන් බලමු ධාරිතාව පිරිවැය සුලභතාව. ධාරිතාව පිරිවැය සුලභතාව. තේරුණාද? මොකද්ද මේ දෙකෙන් වඩාම හොඳ? ධාරිතාව පිරිවැය සුලභතාව. දැන් ධාරිතාවෙත් අපිට ඒ තරම් ප්‍රශ්නයක් නැද්ද? ප්‍රශ්නයක් තියෙනවා. මොකද එකවර වැඩි ප්‍රමාණයක් ගේන්න පුළුවන් නම් එකම ප්‍රවාහන වියදමෙන් එකම ප්‍රවාහන ගාස්තුවෙන් අපිට ගොඩක් ගේන්න පුළුවන් කියන්නේ මොකද? මේ මුළු ප්‍රවාහන පිරිවැය ගෙනාපු එළවලු කිලෝ ගණනින් බෙදුවම 1 කිලෝක ප්‍රවාහන පිරිවැය අඩු වෙනවා. අපට අඩු මිලට දෙන්න පුළුවන්කම ලැබෙනවා. අපේ එළවලු ටික උණු කැවුම් වගේ අලුවි වෙලා යනවා. එහෙනම් අපි ඒ ගැන හිතන්නත් ඕනේ නේ. එහෙනම් මෙන්න මේක නේ ධාරිතාව ගැන හිතන්න ඕනේ. අපිට එකවර වැඩි ප්‍රමාණයක් ගේන්න පුළුවන් නම් ගමන් වාර 2 3 කියන එක නවත්තන්න පුළුවන්. ගමන් වාරක 2කව එක ලෝඩ් එකෙන් ගේන්න පුළුවන් නම් අපි ලොකු ලොරියක් යොදාගෙන නැත්නම් දුම්රිය මැදිරියක් යොදාගෙන කාගෝ කම්පාර්ට්මන්ට් එකක් යොදාගෙන අනිවාර්යයෙන්ම එළවලු මිල අඩු කරගන්න පුළුවන්. අලෙවි කරගන්න ලේසියි. ඒ ගැන හිතන්න ඕනේ. අනිත් එක තමයි මොකද්ද? පිරිවැය. පිරිවැයත් හරිනේ. පිරිවැයත් හරි. තේරුණාද? ඒ හේතුව මොකද? පිරිවැයත් අඩු ක්‍රම මාධ්‍යයක් වෙනවා. අපි එකවර තොගයක් ගෙනවත් වැඩක් නැහැ. ප්‍රවාහන ගාස්තු ඉතා අධික නම් තේරුමක් වෙන්නේ නැහැ. පිරිවැය ගැන බලන්න ඕනේ. එහෙනම් ඒකත් ගන්න පුළුවන්. එතකොට සුලභතාවක් ඕනේ. අපට ඕන වෙලාවක යොදාගන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් උඩරට ප්‍රදේශවල උදේ පාන්දරට ප්‍රවාහන පහසුකම් තියෙන කොළඹට එන්නේ. නේ? ඉතින් අපි උදේ පාන්දර වෙලාවක අද හවස අපි එළවලු ගලවලා කපලා කොටලා සූදානම් කරගෙන පාන්දර 2ට විතර එනවනේ. එනකොට මෙහි 7-8 විද්‍යාව ඉවරයි කොළඹට. එහෙනම් සුලභතාවයත් අපිට තරම් වැදගත් කමක් නැහැ මෙතනදී. එහෙනම් වැදගත් වෙන්නේ මොකද්ද? පිරිවැයයි ධාරිතාවයයි. ඒ කියන්නේ මොකද උත්තරේ? කියන එකනේ. පස්වෙනි උත්තරේ. ඒකේ වගේ දෙතුන් වතාවක් වට 3ක් විතර ගහලා තමයි උත්තරේ සිලෙක්ට් කරන්න වෙන්නේ. එකපාරට සිලෙක්ට් කරන්න බෑ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සහනදායි ගාස්තු යටතේ නිශ්චිත කාලයක් තුල නිශ්චිත ගමනාන්ත අතර ප්‍රවාහනයේ යෙදීමට ජනතාව වෙත නිකුත් කරන මාර්ග අවසරපත වනුයි. සහනදායි ගාස්තුවක් නියමිත ප්‍රවාහන ගාස්තු වලට වඩා අඩුවෙන් අය කරන්නේ. නිශ්චිත කාලයක් තුල එක්ක මාසයක් නැත්නම් මාස 3ක් නැත්නම් මාස 6ක් අවුරුද්දක් නිශ්චිත ගමනාන්ත අතර ඒ කියන්නේ එක් ගමනාන්තයක සිට තවත් ගමනාන්තයකින් එහාට යන්න බෑ. අතර ප්‍රවාහනයේ දීමට ජනතාව වෙත නිකුත් කරන මාර්ග අවසරපත. ඒ කියන්නේ සීසන් ටිකට් එක. වාර ප්‍රවේශ පත්‍රය තමයි අදහස් කරන්නේ. මතකනේ? සීසන් එක. වාර ප්‍රවේශ පත නැත්නම් වාර ප්‍රවේශ පත්‍රය. ප්‍රවේශ පත්‍රයක් නෙවෙයි. මාර්ග සේවා අවසර පත්‍රයක් නෙවෙයි. ධාවන අවසර පතක් නෙවෙයි. මාර්ග බල පත්‍රයක් නෙවෙයි. මේවට සහන ගාස්තුවක් නැහැ නේ. මේවා නියමිත ගාස්තු අය කරනවා. සහන ගාස්තු ලැබෙන එකම එක ක්‍රමය තමයි මෙන්න මේ වාර ප්‍රවේශ පත්‍රය කියන එක. ඒක තමයි ගමනාන්ත දෙකක් අතර. දැන් අපි හිතමු කොළඹ ඉඳන් පොල්ගහවෙලට අපි සීසන් එක ගත්තොත් කොළඹ ඉඳන් මහනුවර යන්න බෑ එකේ. කොළඹ ඉඳන් බදුල්ල යන්න බෑ. කොළඹ ඉඳන් ගාලු යන්න බෑ. කොළඹ පොල්ගහල අතර විතරයි. එහෙනම් පිළිතුර 1. පිළිතුර 1. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මහා මාර්ග ප්‍රවාහනට අදාළ රථ වාහන සඳහා මෑතදී අනිවාර්ය කර ඇති බලපත්‍රය වන්නේ. මහා මාර්ග ප්‍රවාහනයට අදාළ රථ වාහන සඳහා මෑතදී අනිවාර්ය කරපු බලපත්‍රය. වායු විමෝචන සහතිකය, එයා එමිෂන් සර්ටිෆිකේට්, රක්ෂණ සහතිකය, ආදායම් බලපත්‍රය, යෝග්‍යතා සහතිකය, නව පරිගණකගත රිදුරු බලපත්‍රය. මොකද්ද මේක හරි? යෝග්‍යතා සහතිකයත් හරිනුත් ඒක දැන් පරණයි ගොඩක්. අපි ඒක අයින් කරමුකෝ. ආදායම් බලපත්‍රය පරණ මේකනේ. රක්ෂණ සහතිකයත් පරණ මේකනේ. එහෙනම් මෙන්න මේ දෙක හරි. මේ දෙකෙන් වඩා හරි මොකක්ද? නව පරිගණකගත රිදුරු බලපත්‍රයක් දැන් අවුරුදු 10ක් විතර හඳුන්වලා දීලා. මෑතම කාලේ හඳුන්වලා දුන්නේ මොකද්ද? වායු විමෝචන සහතිකය. ඒ කියන්නේ ඉන්ධන වාහනයේ පණ ගන්වල ධාවනය කරද්දී ඉන්ධන දහනය වෙනවනේ. ඉන්ධන දහනය වෙද්දී පිට කරනවා පරිසරයට අහිතකර වායු, කාබන් මොනොක්සයිඩ් වායුව. ඒතර වාහනේ කාර්මික දෝෂ තියෙනවා නම් ඉන්ධන දහනය වැඩි වෙනවා. ඉන්ධන පිච්චීම වැඩි වුණාම කාබන් මොනොක්සයිඩ් දහනය වැඩි වෙනවා. එහෙනම් ඒ වාහනේ නුසුදුසු ධාවනයේට. ඒක තමයි මේ කාර්මික හෝ තාක්ෂණික පරීක්ෂාවකින් චෙක් කරන්නේ. චෙක් කරලා එහෙම තත්වයක් නම් කියන ඒ අඩුපාඩුව හදාගන්න, කාර්මික දෝෂය හදාගන්න කියලා මේ සාතිකය දෙන්නේ නැහැ. ඒතර මේ සාතිකේ නැත්තම් වාහනේ ආදායම් බලපත්‍රය ගන්නත් බෑ. ඒක නැත්තම් පාර ධාවනය කරන්න බෑ තහනම්. තේරුණාද? එහෙනම් අලුත්ම එක තමයි වායු විමෝචන සහතිකය. පළවෙනි එක.
ඊළඟ ප්‍රශ්නේ බලමු. ප්‍රවාහනයේ සමතුලිත සංවර්ධනයක් සඳහා අවශ්‍ය වන්නේ. ප්‍රවාහනයේ සමතුලිත. දැන් ප්‍රවාහනය කියන්නේ පද්ධතියක්. ප්‍රවාහනයේ සමතුලිත සංවර්ධනයක් වෙන්න පද්ධතියේ සියලුම අංශ දියුණු වෙන්න ඕනේ. පද්ධති අංශ කීයක් තියෙනවද? 4යි. මාර්ග, මාධ්‍ය, බලය, පර්යන්තය. ඔය හතරම දියුණු වෙන්න ඕනේ. පළවෙනි එක. වේගවත් සුරක්ෂිත ප්‍රවාහන ක්‍රම හඳුන්වා දීම. වේගවත් සුරක්ෂිත ක්‍රම හඳුන්වා දීපු පළියටම ප්‍රවාහනයේ සංවර්ධනය කියලා පිළිගන්න බෑ. වේගය ඕනේ, සුරක්ෂිත බව ඕනේ තමයි. ඒ මත වෙනවේනේ මාර්ග, මාධ්‍ය, බලය, පර්යන්තය කියන පැති හතරෙම සංවර්ධනයක් තමයි මම අදහස් කරන්නේ. මහා මාර්ග, දුම්රිය මාර්ග හා ජල ප්‍රවාහන මාර්ග සංවර්ධනය කිරීම වැරදි. පිළිතුර ඒතර ආංශිකයි. මුළු ගැන් වෙනවා. මාර්ග විතරයි. අනිත් තුන කියන්නේ නැහැ. වැරදි. වරාය ගුවන් තොටුපළවල්, බස් සහ දුම්රිය නැවතුම් පොළවල් සංවර්ධනය. ඒකත් ආංශිකයි. ඒකත් ආංශිකයි. එහෙනම් ඒක කියන්නේ පර්යන්ත විතරයි. මාර්ග මාධ්‍ය බලය ගැන කියන්නේ නැහැ. එහෙනම් ඒකත් උත්තරේ නෙමෙයි. ප්‍රවාහනය සඳහා බස්, ලොරි, දුම්රිය, ගුවන් යානා සහ නැව් යන ආදී වැඩියෙන් යෙදවීමයි. ඒකත් ආංශිකයි. එතකොට මාධ්‍ය ගැන කියනවා. මාධ්‍ය වැඩි කරන්න ඕනේ ඒක හරි. එතකොට බලය, මාර්ගය, පර්යන්ත කියන්නේ නැහැ. ඒකත් වැරදි. මාර්ග, නැවතුම් පොළවල්, රථ වාහන සහ බලය සංවර්ධනය කිරීම. මාර්ග, නැවතුම් පොළවල්, රථ වාහන කියන්නේ මොකද්ද? මාධ්‍ය නේ. මාධ්‍ය කියන එකමයි. මාධ්‍යයන් සහ බලය අන්න හතරම කී වෙනවා. එහෙනම් පිළිතුර මොකද්ද? හොඳම පිළිතුර පස්වන පිළිතුර. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. වාහනවල අයිතිය පැවරීම ලියාපදිංචි කරනු ලබන්නේ. මගේ වාහනේ මං ඔබට අලිවි කළොත් ඒක අපි කිසියම් බලාධිකාරයක නියමිත ඉල්ලුම් පත්‍ර පුරවලා බාර දීලා නියමිත පැවරුම් ගාස්තුවක් ගෙවලා අනිවාර්යයෙන්ම අදාළ ලේඛනවල ලියාපදිංචි කරවලා තමයි අයිතිය මාරු කිරීම වෙන්න ඕනේ. නැත්නම් නිකම්ම මේ ලියුමක් අපි අසංගත දුන්න කියලා අයිතිය පවරන්න බෑ. ඒක කරන්නේ කොහේද? මෝටර අමාත්‍යාංශේ නෙවෙයි. ලංකා ඔටෝමොබයිල් සංගමෙත් නෙවෙයි. මෝටර ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවෙත් නෙවෙයිද? නෑ ඒකේ තමයි. ඒක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. මේක තමයි උත්තරේ. ජාතිය ගමනාගමන කොමිසමත් වැරදි. රේගු දෙපාර්තමේන්තුව කොහෙත්ම අදාළ නෑ. මේ දෙකත් වැරදි. එහෙනම් අනිවාර්යයෙන්ම ඕනෑම මෝටර වාහනයක් ලියාපදිංචි කරන්නේ වාර්ෂිකව ලියාපදිංචි අලුත් කරන්නේ සහ මෝටරයක් පැවරීම විකිණීම ලියාපදිංචි කරන්නේ කොහෙද? ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් පෙක් කියන අලුත් ඉංග්‍රීසි නමින් හඳුන්වන පරණම ආයතනය මොකද්ද? මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුල. උත්තරේ 3. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රථ වාහන රියදුරු බලපත් නිකුත් කරනු ලබන්නේ. හැමෝම දැනගෙන ඉන්නවනේ. ඕගොල්ලොත් වැඩි දිනෙක මේ වෙන විටත් ඩ්‍රයිවිං ලයිසන් එක අරගෙන ඇති. රියදුරු බලපත් නිකුත් කරන බලාධිකාර දෙකක් නැහැ. රටට මුදල් නිකුත් කරන බලාධිකාර එකයි මහ බැංකුව. ඒ වගේ තමයි රටට රියදුරු බලපත් නිකුත් කරන ආයතන එකයි. ලංකාවේ රාජ්‍ය නායකයාගේ සිට පහළම කම්කරු දක්වා යන්න වෙන්නේ එතනටම තමයි. මොකක්ද ඒ? මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව නැත්නම් මේකේ කොමසාරිස් වචනේ නැතුව තියෙනවා මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මේ එකක්වත් නෙමෙයි. මේ සියල්ලම වැරදි. උත්තරේ 1. ඒක ලේසි. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. කෙටි නිශ්චිත පිළිතුරු සපයන්න. සැපයීම් වර්ගයේ ප්‍රශ්න. වාස්තික පේපර් එකේ වර්ග 3ක් වෙනවනේ. එකක් බහුවර්ණ. අපි දැන් ඒක කොටස තමයි විවර කළේ. අනික සප්ලයි ටයිප් සැපයීම් වර්ගයේ හිස්තන් පුරවන ප්‍රශ්න. අනිත් එක සැපයීම් වර්ගයේ කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. මේ තියෙන්නේ කෙටි නිශ්චිත පිළිතුරු සපයන ප්‍රශ්න. 2006 පැරණි විභාග ප්‍රශ්නය. 2006 පැරණි විභාග ප්‍රශ්නය. 38 වෙනි ප්‍රශ්න වශයෙන් ඇවිල්ලා තියෙනවා. ප්‍රවාහන පද්ධතියක මූලිකාංග වනුයේ. හරිම ලේසියිනේ. ප්‍රවාහන පද්ධතියක මූලිකාංග දැන් මම හිතන්නේ විභාගයට ඇහුවා ඇති කියලා. ඒ නිසා අහන්න ඕනේ නැහැ කියලා මගේ මතේ. නමුත් ඒකත් වැරදි. ඇයි? සෑම අවුරුද්දකම විභාගයට අලුත් පිරිසක් ලියනවනේ. මම උගේ හිටපු කන්ට්‍රෝලින් චීෆ් මට උගන්වපු සර්ගේ ඒ කාලේ පේපර් එකේ ප්‍රධාන පාලක පරීක්ෂක වශයෙන් ඉන්න කාලේ ඇහුවා ඒ සමේ පොඩි ප්‍රශ්න හැමදාම දානවා සර්ලා. මොකද්ද කියලා මේ තව ප්‍රශ්න නැද්ද කියලා නිකන් විහිළුවට ඇහුවා. ප්‍රසාද්දී ඔයාලටනේ. ඔයාලා දැන් මේක අවුරුදු ගාණක් උගන්වලා දැකලා ඔයාලට මේක දැන් නීරස ඇති. නමුත් ඔයාලා අමතක කරන්න එපා සෑම අවුරුද්දකම වැඩිම ප්‍රමාණයක් ලියන්නේ පරණ අය නෙවෙයි අලුත් ළමයි. අලුත් ළමයිට මේක අලුත්.
අපි අලුත් ළමයට මේ විෂය හඳුන්වා දෙන්න ඕනේ. අපිට නිසා මේ කරන දේ අපි දාන්න වෙනවා. ඒ දීපුත්‍රේ හරියනේ තින්නේ. ඒ වගේ තමයි ඉතින් මේක. ප්‍රවාහන පද්ධති මූලිකාංග හතර මොනවද? අර හතර මොනවද? පළවෙනි එක මොකද්ද? මාර්ග. දෙවෙනි එක මාධ්‍ය. ද මෝඩ් කියන එක. තුන්වෙනි එක බලය. ද පවර් කියන එක. හතරවෙනි එක පර්යන්ත ටර්මිනල්ස් නැවතුම් පොළවල්. පර්යන්ත මේකට නැවතුම් පොළවල් කිව්වොත් හරි. නැවතුම් පොළවල්. හරිනේ ලේසි. ඕකේ. හතරම ලිව්වොත් ලකුණු දෙකම ලැබෙනවා. හොඳට අහගන්න. හතරට ලකුණු දෙකයි. මම දෙන විදිය කියන්නම්කෝ. හතරට. තුනක් හෝ දෙකක් නම්. තුනක් හෝ දෙකක් නම් ලකුණු එකයි. ලකුණු එකයි. එකක් නම් ලොකු ලකුණක් හම්බ වෙනවා. ලකුණු බිංදුවයි. අන්න එක මතක තියාගන්න. ලකුණු බිංදුවයි. එකක් ලියලා වැඩක් නැහැ. හතරම ලියන්න. දෙකක් හොතුනට ලකුණු භාගය හම්බෙයි. හරිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2006 නව නිර්දේශයේ ආපු විභාග ප්‍රශ්නය 38 වන ප්‍රශ්නය. නුවරඑළියේ සිට කොළඹට නැවුම් ස්වාභාවික මල්, අලුත් මල්, ඒ වගේම නැචරල් ෆ්ලවර්ස් ස්වාභාවික මල් තොගයක් ප්‍රවාහනය සඳහා යෝග්‍ය ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගැනීමේදී ව්‍යාපාරිකයෙකු විසින් ප්‍රමුඛත්වයේ දී යුතු සාධක තුනක් නම් කරන්න. තුනක් නේ පහක් අයක්ම කීත අපි තුනක් ගමුකෝ. නුවරඑළියේ සිට කොළඹට නැවුම් හා ස්වාභාවික මල් තොගයක් ප්‍රවාහනය සඳහා යෝග්‍ය ප්‍රවාහන ක්‍රමයක් තෝරා ගැනීමේදී ව්‍යාපාරිකයෙකු විසින් ප්‍රමුඛත්වයේ දී යුතු සාධක තුනක් නම් කරන්න. මොකක්ද ප්‍රධාන එකක් කියන්න බලන්න. නැවුම් ස්වාභාවික මල් ගේන්න හොඳ ප්‍රවාහන ක්‍රමයක් තෝරගනිද්දී වේගය ගැන හිතන්න ඕනේ නේද? මොකද අපි හිතමු නුවරඑළිය දැන් අපි කරත්ත තෝරගන්න පරණ විදියට කරත්තේ තෝරගත්තොත් දවස් 10ක් 15ක් නම් යයි මෙහෙදලට එන්නේ. ඒතර මොකද වෙන්නේ? මල පර වෙලා වෙන්න ඕන දේලා ඉවරයි. ඒක හරියන්නේ නැහැ. අනිවාර්යෙන් වේගවත් වෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට විදේශ රටවල නම් අභ්‍යන්තර ගුවන් ප්‍රවාහන සේවය තමයි පාවිච්චි කරන්නේ මේකට. අපේ රටේ වුණත් මං හිතන්නේ ප්‍රභූවරුන්ගේ මංගල උත්සව වලට එහෙම මල් ගේනකොට ඒ ක්‍රමය පාවිච්චි කරනවා ඇති. අපි ඉතින් ප්‍රභූන් නෙවෙයිනේ. අපිට අඩු ගානේ දුම්රිය නැත්තම් වායු සමනය කළ වෑන් රථයක් ඉක්මනින් ඒ වගේ ගේන වේගය ගැන හිතන්න ඕනේ. එහෙනම් පළවෙනි එක වේගය. වේගය. දෙවෙනි එක මොකද්ද? පිරිවැය බලන්න එපා. දැන් අපිට අභ්‍යන්තර ගුවන් යානයකින් මල් ගේන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? එක මලක් රුපියල් 10000ක් විතර වෙයි. කෝටි ගාණක් වේ මල් ටික. ඒක කරන්න බෑ නිසා පිරිවැය අඩු පිරිවැය මාධ්‍යයක් වෙන්නත් ඕනේ. පිරිවැය ගැන හිතන්නත් ඕනේ. තව මොනවද? තව ආරක්ෂාව. ඒ මල් අනිවාර්යයෙන්ම මල් වලට ගොඩක් අය කැමති. කවුද මල් වලට කැමති? ලස්සනට පිපුණු මල් ගහක් දැක්කොත් චි ජරා ගහක් කියලා ගලවලා දානවා කවුරු? නෑනේ. අනිවාර්යෙන් එකපාරක්නේ කීප සැරයක් බලනවා. කාන්තා පක්ෂේ නම් කොහමරි කවුරුත් නැත්තම් ඒක ගලවගෙන උස්සගෙන ඇවිල්ලා තමන්ගේ ගවත්ත පැල කරන්න තරම් ආසයි. හැමෝම ආදරේ. පුඩ්ලමයිත් ආදරේ. නේ? ඒ වගේම සත්ත්ව ලෝකේ සතුත් ආදරේ. මල් වලට. ඒකනේ මල් වල පැණි බොන්න විවිධ ಜಾති සතු වෙන්නේ. ඒ නිසා මල් නම් ආරක්ෂාව තියෙනවා. ඒ මල් පියලි ගැලවෙන, මල් තැම්බෙන, ඒ නැති ආරක්ෂාකාරී බව තියෙනවා. සොරකම් කරන්න බැරි වෙන්නත් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. නේ? එහෙනම් ආරක්ෂාව. වේගය, පිරිවැය, ආරක්ෂාව. ඔය තුන තමයි මූලිකම. තව ඉතින් ධාරිතාවත් කියන්න පුළුවන්. මල් ගොඩක් නම් එකම ප්‍රවාහන මාධ්‍යකින් ප්‍රවාහණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ සාධක තමයි මූලික වෙන්නේ. මේක තුනක් වුණාම තුනට තමයි ලකුණු දෙකක් ලැබෙන්නේ. තුනට ලකුණු දෙකයි. හරිද? දෙකක් නම් ලකුණු එකයි. එකක් නම් ලකුණු බිංදුවයි. ඒක තමයි ලකුණු දෙන පිළිවෙල. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2007 පැරණි විභාග ප්‍රශ්නය. 37 වෙනි ප්‍රශ්නය. විදේශ සංචාරයක නියුක්ත වීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු අනිවාර්යයෙන්ම ලබාගත යුතු ලියවිලි තුන සඳහන් කරන්න. විදේශ සංචාරයක නියුක්ත වෙන අපේක්ෂා කරනවා නම් ගුවනින් හරි නැවෙන් හරි කියලා නෑ මේක විවෘතයි. යන්නේ පීනගෙන යන්නේ බෑනේ. ගුවනින් හෝ නැවෙන් යන්නේ අනිවාර්යයෙන්ම ලබාගත යුතු ලියවිලි තුනක් තියෙනවා. එක මොකද්ද?
එක දන්නවා විදේශ ගමන් බලපත්‍රය ඕනමයි පාස්පෝර්ට් එක. විදේශ ගමන් බලපත්‍රය අවශ්‍යමයි. පාස්පෝර්ට් එක ඕනේ. පාස්පෝර්ට් එක. පාස්පෝර්ට් කියලා ලිව්වා ලකුණු දුන්නා. ඒක එකපාරක් විභාගයට ඇහුවා. එකපාරක් නෙවෙයි තුන් පාරක් ඇහුවා. පාස්පෝර්ට්. දෙවෙනි එක තමයි මොකද්ද? පාස්පෝර්ට් එක ඉතින් අපි හැමෝටම ගන්න පුළුවන්. අරන් නිකන් සතුරු වෙන්න විනෝදයට ගෙදර තියාගෙන ඉන්න පුළුවන්. පෙන්වන්න පුළුවන් මෙන්න මම පාස්පෝර්ට් ගත්තා කියලා. ගත්තට මම කොහෙවත් ගිහිල්ලා නැහැ. තේරුණාද? මොකද පාස්පෝර්ට් එක තිබුණාට බෑ වීසා බලපත්‍රය ඕනෙමයි. වීසා එක ඕන. මොකද අපි යන්න අපේක්ෂා කරන රට වෙනුවෙන් සංචාරය කරන අපේක්ෂිත රට වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන තානාපති කාර්යාලය. ඒකෙන් තමයි වීසා බලපත්‍රය දෙන්නේ. වීසා කියන්නේ වෙනම බලපත්‍රයක් නෙමෙයි පාස්පෝර්ට් එකම වෙනම කොටසක මුද්‍රාවක්. නැත්තම් කම්පියුටරයිස් ක්‍රමයට ලේබලයක්. ලේබලයක් විදිහට තමයි ඒක තියන්නේ. එහෙනම් වීසා බලපත්‍රය ඕන. මේ දෙකම තියාගෙන අපි කියනවා මට ජපාන් යන්න ඕන කියලා යනවා එයාපෝට් එකට ෆ්ලයිට් එකට ගන්නවද ගුවන් යානට ගන්නවද ගන්න නැහැ පොලිසියට බාර දෙයි. එහෙම නැත්නම් වරායට ගිහලා මට මේ නැවේ යන්න ඕනේ ඉන්දියාවට. එහෙම ගන්නවද ගන්න නැහැ මොකක්ද ඕනේ? එක්කෝ නැව් ප්‍රවේශ පත්‍රය නැත්නම් ගුවන් ප්‍රවේශ පත්‍රය ටිකට් එයා ටිකට් එක හරි නැත්නම් නැවේ ටිකට් එක හරි තියෙන්න ඕනේ. එහෙනම් තුන්වෙනි එක තමයි එක්කෝ ගුවන් එහෙම නැත්නම් නැව් ප්‍රවේශ පත්‍රය. දැන් පුළුවන් ඒ තුනම ඕනේ. පැහැදිලිනේ? මේකෙත් මේ තුනටම ලකුණු දෙකක් දෙනවා. දෙකකට ලකුණු එකක් දෙනවා. එකක් ලියු ලකුණු බිඳුවයි. දුන්නේ නැහැ. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. මේක 2007 නව නිර්දේශයට ආපු ප්‍රශ්නය 36 වෙනි ප්‍රශ්නේ. ප්‍රවාහන පද්ධතියේ මූලිකාංග 4 නම් කරන්න. මම කිව්වනේ ප්‍රවාහන පද්ධතියේ ලොකු බරතැබීමක් කරනවා කියලා. අපි ඒක දැක බහුවර්ණ වල සෑහෙන ප්‍රමාණයක් ඇහුවා. කෙටි නිසිත වල අහනවා. හිස්තැන් වල අහනවා. නිතර අහනවා. මොකද ප්‍රවාහන පද්ධතිය ප්‍රවාහනය කියන්නේ පද්ධතියක් විනා ස්වාධීන සංකල්පයක් නොවන එකක් බව සියලුම උසස් පෙළ විෂය ධාරාවේ වාණිජ්‍ය විෂය ධාරාවෙන් ළමයි දැනගන්නට ඕනේ. එනම් පළවෙනි එක මොකද්ද? මාර්ග. දෙවෙනි එක මාධ්‍යයන්. තුන්වෙනි එක බලය. නැත්නම් බල ශක්තිය. හතරවෙනි එක පර්යන්ත. නැත්නම් නැවතුම් පොළවල්. විතරයි. ඊළඟට 2008 විභාග ප්‍රශ්නය 38. ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය හඳුන්වනුයේ කවර නමකින්ද? ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය හඳුන්වනුයේ කවර නමකින්ද? මේ බොහොම මෑත දෙහුව ප්‍රශ්නය. මොකද්ද? ශ්‍රී ලංකන් එයාලංක නෙමෙයි දැන් මතකනේ. එයාලංක නෙමෙයි ශ්‍රී ලංකන් එයා. නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය කියලා කියන සිංහලෙන්. ශ්‍රී ලංකන් නැත්නම් ශ්‍රී ලංකා ගුවන් සේවය. ශ්‍රී ලංකා ගුවන් සේවය. ඉංග්‍රීසියෙන් නම් ශ්‍රී ලංකන් එයා. මෙහෙම ලිව්වත් ලකුණු දුන්නා. ලකුණු ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2011 පැරණි විෂය නිර්දේශයට අදාළව ලැබිච්ච විභාග ප්‍රශ්නය 37 වන වාස්තික අභ්‍යාසය. 37 වන වාස්තික අභ්‍යාසය. කොළඹ වරායට අමතරව ජාත්‍යන්තර වෙළඳ රැව් හැසිරවීම සඳහා යොදාගනු ලබන ශ්‍රී ලංකාවේ වරායන් දෙකක් නම් කරන්න. ප්‍රශ්න පැහැදිලිනේ. කොළඹ වරායට අමතරව ජාත්‍යන්තර වෙළඳ නැව් යන එන හසුරුවන යන එන ඇවිල්ලා භාණ්ඩ පැටවීම කොට වෑයම කරලා ආපසු යනවා. ඒ සඳහා යොදාගෙන ශ්‍රී ලංකා වරායන් දෙකක්. මොකක්ද දෙකක්? ගාලු වරාය. එකක් ගාල්ල වරාය.
තව එකක් මොකද්ද? අලුතෙන් හදපු එක හම්බන්තොට වරාය. තව තුන්වෙනි එකක් කියන්න පුළුවන්. මොකද්ද? නැගෙනහිර මුහුදේ තියෙන්නේ මොන විල්ද? පංචමහා විල්ද නෑ. මොකද්ද? ඔළුවිල් වරායනේ. ඔළුවිල් වරායත් දැන් මෑත කාලේ සංවර්ධනය කරන්නේ. ඒකෙත් යම් ප්‍රමාණයක් විදේශ නෑවිල මෙහෙයුම් කටයුතු කරනවා. ඔළුවිල් වරාය. ඔළුවිල් වරාය. තවත් එකක් ලියත හැකියි. ඒකට ලකුණු දුන්න විභාගෙදී. මොකද්ද? විශේෂයෙන්ම ටැංකර්ස් එන්නේ ටැංකර්ස් නැත්නම් ටැංකර නැව් කියන එක වැඩිපුර එන්නේ ඒ වරායටනේ. ඉන්ධන ගේන්නේ එකෙන් ධාන්‍ය වර්ග ගේන්නේ එකෙන් කෙලින් පොම්ප කිරීම වගේ ලෝඩ් අන්ලෝඩ් කරන්නේ. ත්‍රිකුණාමලේ වරාය. චීන වරාය කියලා කියන්නේ තෝකමනේ. ත්‍රිකුණාමල වරාය. ඔය අතරින් ඕනෑම දෙකක් හරි. ලකුණු දෙකක්ම ලැබෙනවා. වාස්තික තනි ප්‍රශ්නයක්. ඊළඟට 2011 පැරණි විභාග නිර්දේශයෙන් මෙච්ච ඊළඟ ප්‍රශ්නේ මේක 37 මේක 38. තීරු ගාස්තු ගෙවී යුතු භාණ්ඩ එමබඳු ගෙවා නිදහස් කරගන්නා තෙක් ගබඩා කර තැබීමට බලයලත් ස්ථානය හඳුන්වන්නේ කවර නමකින්ද? මේ කියන්නේ මොකක්ද? තීරු ගාස්තු ගෙවී යුතු භාණ්ඩ එමබඳු ගෙවා නිදහස් කරන තෙක්. ඒ කියන්නේ බදු ගෙවල නැහැ. එහෙනම් තීරු බදු නොගෙවූ භාණ්ඩ තැන්පත් කරන්නේ කොහෙද? බන්ධිත ගුදම්. සාමාන්‍ය ගුදම් නෙවෙයි. බන්ධිත ගුදම්. ඒකත් ලේසි ප්‍රශ්නයක්. ලකුණු දෙක වැඩි ඒකෙත් බන්ධිත ගුදම්. වැඩි වුණත් ලකුණු දෙකම ලැබෙනවා ඉතින්. බන්ධිත ගුදම්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේ 2012 පැරණි නිර්දේශය මහපු ප්‍රශ්නයක් 36 වන ප්‍රශ්නය වශයෙන්. ප්‍රවාහන පද්ධතියක කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට අවශ්‍ය මූලිකාංග නම් කරන්න. ප්‍රවාහන පද්ධතියක කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට අවශ්‍ය මූලිකාංග. ඒ කියන්නේ මොකද්ද? ප්‍රවාහන පද්ධතිය කාර්යක්ෂම වෙනතර මූලිකාංග හතරම තියෙන්නේ. අර හතරම තමයි මොනවද? මාර්ග දෙක මාධ්‍ය තුන බලය හතර පර්යන්ත. එච්චරයි. හතරටම ලකුණු දෙකක් ලැබෙනවා. තුනක් හෝ දෙකක් ලියුවොත් ලකුණු එකයි. තුනටත් දෙකටත් ලකුණු එකයි. එකක් ලියුවොත් ලකුණු බිඳුව. මතකයිනේ. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2013 නව නිර්දේශයේදී ආපු ප්‍රශ්නයක් 46 වෙනි ප්‍රශ්නේ අයන්න. තනිකර ප්‍රශ්නයක් 11 අහලා තියෙනවා. 46 අයන්න. ශ්‍රී ලංකාවේ මෑතදී විවෘත කළ දින මාසයේ 2013 මාර්තු ජාත්‍යන්තර ගුවන් තොටුපළ කුමක්ද? සැලකිය යුතුයි ස්ථානයේ නම සමග සම්පූර්ණම ලියන්න කියලා තියෙනවා. ස්ථානයේ නැත්නම් කියන පිහිටි නගරේ නැත්නම් සම්පූර්ණම නැත්නම් ලකුණු බිඳුව. මෑතදී විවෘත කළ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දාන්නේ හැමෝම කොහෙද? මත්තල. මත්තල තමයි හරිම තැනනේ. මත්තල. එහෙම නැත්නම් මේක හම්බන්තොට කිව්වත් ලකුණු දුන්නා විභාගෙන්. හම්බන්තොට. වඩා හොඳ මේක මත්තල. ඒක උකාරීට අර දෙල් කඳ නුගේගොඩ වගේ. තේරෙනවද? එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ප්‍රදේශය ගත්තොත් අපි තුමු වක්වැල්ල ගාල්ල වගේ. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම තව ගත්තොත් එහෙම මොකද්ද? දලුගම කැලණිය වගේ. ඒ වගේ තේරෙනවද? මත්තල නැත්නම් හම්බන්තොට මොකද්ද නම? සම්පූර්ණ නම ඕනේ. හිටපු රාජ්‍ය නායකයා නමින් තියෙන්නේ මහින්ද රාජපක්ෂද නැත්නම් මහින්ද නතුව රාජපක්ෂද? රාජපක්ෂ. හැමෝටම හරියට තමයි නම දාලා තියෙන්නේ. මහින්දකුත් යට විතරයි රාජපක්ෂනේ. අනිවාර්යයෙන්ම රාජපක්ෂ ඕනේ. රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ. ඔක තමයි සම්පූර්ණ නම. ගුවන් තොටුපළ. හරිනේ. ආයන්න. එය හැරුණ විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අනෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපළ කුමක්ද සැලකිය යුතුයි ස්ථානයේ නම සමග සම්පූර්ණ නම ලියන්න. මත්තල හැරුණ විට ලංකාවේ තියෙන අනෙක් ජාත්‍යන්තර ගුවන් තොටුපළ කියන අනෙක් කියන ප්‍රධානම එකනේ. ප්‍රධානම සහ පැරණිම එක. රත්මලාන නෙවෙයි. රත්මලාන ගණන් ගන්නේ අභ්‍යන්තර ගුවන් සේවාවලට අදාළ ගුවන් මෙහෙයුම් කරන තොටුපළක් විදියටයි. සහ
අර ස්ටෑන්ඩ් බයි හදිස්සියේ කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් යාන ගොඩ බැස්සවීම නැග්ගවීම කරන්න අපහසු තත්ත්වයක් ඇති වුණොත් හදිසි තත්ත්වයකදී පාවිච්චි කරන්න තියෙන ස්ටෑන්ඩ් බයි එකක් තමයි රත් බලන්න. ගොඩක් එක අභ්‍යන්තර ගුවන් සේවය තියෙන්නේ ඒකේ. දැන් අභ්‍යන්තර ගුවන් සමාගම්වල ගුවන් යාන නතර කරලා තියෙන්නේ ඒක. එතනින් තමයි ගුවන් යාන පිටත් වෙන්නේ. තේරෙනවද? එහෙනම් ලංකාවේ ක්‍රියාත්මක අනෙක් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කොහෙද තියෙන්නේ? කටුනායක. එහෙනම් කටුනායක. ඒක කටුනායක කියලා කිව්වොත් හරි. ඔබට මතක ඇති එයාපෝට් ගිහපු අයට ගහලා තියෙන්නේ කොහොමද? කොළඹ. කටුනායක නෙමෙයි. කොළඹ ගුවන්තොටුපොළ කියලා තියෙන්නේ කොළඹ එයාපෝට්. දැන් පිටරට ඉන්න සංචාරකයන්ට පව මතක කොළඹ එයාපෝට් කියන එකයි. නමුත් අපි දැන් අපේ ලංකාවේ අපි දන්නවා ඒක පිළිහිලා තියෙන කටුනායක කියන ගම් ප්‍රදේශේ නිසා තමයි කටුනායක භාවිතා වෙන්නේ. ඒක ජාත්‍යන්තර භාවිතයේ තියෙන කොළඹ. ඒ නිසා කටුනායක කිව්වත් ලකුණු දුන්නා. කොළඹ කිව්වත් ලකුණු දුන්නා. කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ. හරිනේ. මේකට ලකුණු 1යි අයන්නත් ලකුණු 1 ලකුණු 2ක්ම ලැබෙනවා. මේ දෙකම ලේසිම ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. මේ 2020 විභාග ප්‍රශ්නය ආපු එක 46 වෙනි ප්‍රශ්නය වශයෙන්. පහත දී ඇති එක් විස්තරයට ගැලපෙන ප්‍රවාහන පද්ධතිය නැත්නම් ලොජිස්ටික්ස් නම් කරන්න. පහත දී ඇති එක් විස්තරයට ගැලපෙන ප්‍රවාහන පද්ධතිය නැත්නම් ලොජිස්ටික් කියන්නේ ප්‍රවාහන සැපයුම් සේවා කියන එක නම් කරන්න. විස්තර තියෙනවා ප්‍රවාහන පද්ධතිය තියෙනවා. මිලටගත් අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත භාණ්ඩ පාරිභෝගිකයන්ට සැපයීම. ඒ කියන්නේ මිලදීගත් අමුද්‍රව්‍ය වලින් අමුද්‍රව්‍ය මිලදී ගන්නවා ඒකෙන් භාණ්ඩ නිපදවනවා. ඒ නිපද වූ නිෂ්පාදිත භාණ්ඩ පාරිභෝගිකයන්ට සපයනවා. එහෙනම් අමුද්‍රව්‍ය ගේන්න ඕනේ. ඒ වගේම ඒකෙන් නිමි භාණ්ඩ හදලා පාරිභෝගිකයන්ට ගෙනියන්න දෙපැත්තම තියෙනවා. මොකද්ද? ඒ කියන්නේ ඉන්බවුන්ඩ් ලොජිස්ටික් and අනිත් එක මොකද්ද? අවුට්බවුන්ඩ් ලොජිස්ටික් කියලා කියන්නේ ඉන්බවුන්ඩ් කියන්නේ ව්‍යාපාරේ තුලට ප්‍රවාහය. අවුට්බවුන්ඩ් ලොජිස්ටික් කිය ව්‍යාපාරෙන් පිටතට ප්‍රවාහණය. එහෙනම් මිලදීගත් අමුද්‍රව්‍ය ගේන්න ඕනේ කම්මල දක්වා. ඒක ඉන්බවුන්ඩ්. අනිත් එක ඒකෙන් භාණ්ඩ හදලා නිමි භාණ්ඩ මාකට් එකට ගෙනියන්න ඕනේ. එහෙනම් ඒක අවුට්බවුන්ඩ්. මේ දෙකේම තියෙනවා. දෙකම තියෙනවා. එහෙනම් ඒ සමග මොකද්ද කියන්නේ? සමතුලිත නැත්නම් සමබර ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති. දෙකම හරි. එක්ක සමතුලිත නැත්නම් සමබර. වඩා හොඳ සමබර. සමබර ප්‍රවාහන හා සැපයුම් සේවා පද්ධති. balance logistic system. හරි. ඉංග්‍රීසියෙන් ලියන ලකුණු දුන්න balance logistic system සමබර නැත්නම් සමතුලිත වූ ප්‍රවාහන සැපයුම් සේවා පද්ධති. පැහැදිලිනේ? එතකොට දෙවෙනි එක අහන්නේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම. දැන් කර්මාන්තශාලාවක් කියන්නේ ඒකට භාණ්ඩ නිපදවන්න අවශ්‍ය අමුද්‍රව්‍ය හොයාගෙන ගේන්න එපේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පද්ධතිය මොකද්ද? නිෂ්පාදන ක්‍රියාවලිය තෙක් ප්‍රවාහය සංකීර්ණ පද්ධති. ඒක අපි කියන්නේ heavy inbound කියලානේ. heavy. ඒක කියන්නේ සංකීර්ණයි. හේතුව අවශ්‍ය අමුද්‍රව්‍ය සමහරට සමීප ප්‍රදේශවල විතරක් නෙවෙයි. ඈත ප්‍රදේශ කීපයකින් සපයා ගන්න වෙන්න පුළුවන්. නැත්නම් විදේශ රටකින් හෝ රටවල් කීපයකින් ගෙන්න ගන්නව වෙන්න පුළුවන්. ඒතර මොකද වෙන්නේ? සංකීර්ණයි. ඒ අදහස තමයි කියන්නේ නිෂ්පාදනයේ තෙක්. නිෂ්පාදනයේ තෙක්. නිෂ්පාදනයේ තෙක් ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. නිෂ්පාදනයේ තෙක් ප්‍රවාහය. මෙතන ප්‍රවාහණයකොත් ප්‍රශ්නයක් නැහැ. හරිද? දෙකම යූස් වෙනවා. ප්‍රවාහණයකොත් කමක් නැහැ. ප්‍රවාහයකොත් කමක් නැහැ. ප්‍රවාහණයකොත් කමක් නැහැ. ඒ කියන්නේ heavy inbound. heavy inbound. inbound logistic system. මං LS දානම් කොටි logistic system. heavy inbound
ලොජිස්ටික් සිස්ටම්. පැහැදිලිනේ? ඊළඟට තුන්වෙනි එක අවසන් පාරිභෝගිකයාට නිෂ්පාදිත ලබා දීම. නිපදෙව්වම් පස්සේ පාරිභෝගිකයා වෙත ගෙන යන්න එපා, බහන්න බෙදා හරින්න එපා. ඒ සඳහා අවශ්‍ය ලොජිස්ටික් සිස්ටම්, ලොජිස්ටික් ක්‍රමය. ඒ කියන්නේ මොකද්ද? නිෂ්පාදනයෙන් පසු පාරිභෝගිකයා වෙත ප්‍රවාහය නැත්නම් ප්‍රවාහය සංකීර්ණ වූ පද්ධති. ඒ කියන්නේ මොකද්ද? outbound logistics system. outbound කියන්නේ නිෂ්පාදන ආයතන දක්වා මුදව ගැනීම inbound. හරිනේ? ඇතුළට එයිමනේ. මේකෙන් ඇතුළෙන් එළියට යාම. නිෂ්පාදනාගාරයෙන් පාරිභෝගිකයට බෙදා හරිනවා. එහෙනම් outbound. outbound නැත්නම් heavy outbound. heavy outbound. කෙටියෙන් දාන්නම් LS කියලා logistics system. පැහැදිලිනේ? ඊළඟ එක 4 භාවිත කළ නිෂ්පාදකයාට නැවත බාර දීම. මෙන්න මේකේ නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. භාවිත කළ නිෂ්පාදිත. දැන් නිෂ්පාදිතේ භාවිතා කළ නිෂ්පාදකයට නැවත බාර දෙන්න ඕන. එහෙම පුළුවන්ද? මේක මේ නිෂ්පාදිත වචනයට මම කැමති නැහැ ඇත්තටම. කැමති නැත්නම් කැමති නැහැ කියලා කියන්න බෑ. ඒ කියන්නේ භාවිත කළ නිෂ්පාදිතේ භාවිතා කරලා නැවත නිෂ්පාදකයට බාර දෙන්න ඕන. ආපහු ගේන්න ඕන. එහෙම ගේන්න බෑනේ. අයිස්ක්‍රීම් කියන්නකෝ. අයිස්ක්‍රීම් අපි වෙළඳ පොලෙන් අරගෙන පරිභෝජනය කරලා ආපසු නිෂ්පාදන අයිස්ක්‍රීම් එකක් දෙන්න පුළුවන් බෑනේ. අපි ඔය කාලේ ඉවරයි. මේ කියන්නේ ඇසුරුමම නේ. විශේෂයෙන් මේ කියන්නේ ඇසුරුමක් ගැන. දැන් භාණ්ඩය තමයි අපි තුමු ගෑස්. ගෑස් තියෙන්නේ කොහෙද? ගෑස් සිලින්ඩරය කියන ඇසුරුම ඇතුලේ. එහෙනම් ගෑස් එක පාවිච්චි කරන් පස්සේ ගෑස් සිලින්ඩරය අපි ආපහු බාර දෙන්න ඕනේ. ඒක නිෂ්පාදකයට ගේන්නත් ඕනේ. අන්න ඒක හරි. මේක මේ නිෂ්පාදක කියලා අදහස් කරන්නේ ඇත්තටම ඇසුරුම්. ඇසුරුම් නැත්තම් එක්ක ඇසුරුම් නැත්නම් අපත යන ද්‍රව්‍ය. අපත යන දේ. අපි තුන් ප්ලාස්ටික් කියලා බී මෝර්ගයක් බෙදා හරිනවා. ඒ බී මෝර්ග පරිභෝජනය කරලා ප්ලාස්ටික් ටික එකතු කරනවා ඩස්බින් එකක සෑම වෙලෙන්දෙක්. ඒ ප්ලාස්ටික් නැවත ඊළඟ වතාවේ මේ පුරවන ලද බී මෝර්ග බාර දෙන්න එනකොට අර ටිකත් බාර දෙන වෙලෙන්ද ආපහු. ඒවා ගිහලා බාර දෙනවා නිෂ්පාදකයාට. ඒකට පස්සේ උණු කරලා ප්‍රතිචක්‍රීයකරණය කරලා බෝතල් හදන අය පාවිච්චි කරනවා. එහෙනම් පරිසරයට මුකුත් මුදාහරින්නේ නැහැ. පරිසර හිතකාමී වැඩක්. අන්න ඒවා පසු ගේන්න ඕන. ගෑස් මේසරේ ගෑස් බාර දීලා ගිය වතාවේ ගෙනත් දෙමු හිස් ගෑස් සිලින්ඩර් අපෝ ගෙනත් දෙන්න ඕන. නිෂ්පාදනය සඳහා. තේරෙනවද? ඒ කියන්නේ මොකද්ද මේක? ඒ කියන්නේ ආපහු එන නිසා අපි මේකට කියනවා රිවර්ස් ලොජිස්ටික් සිස්ටම්. රිවර්ස් ලොජිස්ටික් සිස්ටම්. ඒ කියන්නේ බෙදාහැරීමෙන් පසු ආපසු ප්‍රවාහය සහිත සැපයුම් සේවා පද්ධති. නැත්නම් රිවර්ස් ලොජිස්ටික් සිස්ටම්. ඔන්න 4ටම ලකුණු කීයද? 2ක් ලැබුණා. ඕකේ 3ක් ලිව්වනම් කීයද? ලකුණු 3ක් ලිව්වනම් ලකුණු 1ක් දුන්නා. 2ක් ලිව්වනම් ඒත් 1ක් දුන්නා. 1ක් ලිව්වනම් ලකුණු දුන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම 3ක් හෝ 2ක් ලිව්වොත් ලකුණු 1යි නැත්නම් 4ම ලියන්න ලකුණු 2ම ගන්න. ඔව් දරුවනේ අපි අද පාඩම් පරිච්ඡේදය තුලිනුත් කතා කරේ විශේෂයෙන්ම 2000 සිට 2020 දක්වා ප්‍රවාහනය හා සැපයුම් සේවා ඒකකයෙන් ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් කියන ඒකකයෙන්
ආපු විශේෂයෙන්ම බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කළා. ඊට අමතරව ආදර්ශ බහුවර්ණ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. ඊට අමතරව සැපීම් වර්ගයේ ප්‍රශ්න 2000 සිට 20 දක්වා ආපු සැපීම් වර්ගයේ ප්‍රශ්න නම් හිස්තැන් පුරවන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. මම හිතන්නේ දැන් ඔබට මේ 10 වන පාඩම් ඒකකයට අදාළව ව්‍යුහගත වාස්තවික වෙන දයන්සෙම කිසිදු සැකයක් නැතුව චකිතයක් නැතුව සහ විශ්වාසයෙන් විභාගයට මුහුණ දීමේ ශක්තිය ලැබුණා කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ පරිච්ඡේදයේනුත් තවදුරටත් වාස්තවික ප්‍රශ්න අභ්‍යාස කීපයක් අනුමාන අභ්‍යාස කීපයක් විශ්ලේෂණාත්මකව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.